සප්ත ශ්‍රේණිය සරල රේඛීය තල රූප. මුලින්ම අපි බලමු බහුආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් සරල රේඛීය ඛණ්ඩ තුනකින් හෝ වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් බහුආශ්‍රයක් ලෙස හැඳින්වෙනවා. එහෙනම් සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් බහුආශ්‍රයක් ලෙස මෙන්න ප්‍රශ්නාංක 2 පහත බහුආශ්‍රවල නම් ලියන්න. මේ පාද තුනක් තියෙද්දි අපි මේකට ත්‍රිකෝණය කියලා කියනවා. ඒ වගේම පාද හතරක් තියෙද්දි චතුරාශ්‍රය කියන නම කියන්නේ. පාද පහක් තියෙන ඕනම බහුආශ්‍රයකට අපිට කියන්න පුළුවන් පංචාශ්‍රය කියලා. ඒ වගේම පාද හයක් තිබ්බොත් ඒකට ෂඩාශ්‍රය කියලා හඳුන්වන්න පුළුවන්. ප්‍රශ්නාංක 3ට යම් පහත චතුරාශ්‍රය මේ දීලා තියෙන චතුරාශ්‍රය නම් කරන්න. ඉතින් අපිට චතුරාශ්‍රයක් නම් කරද්දි මේ වගේ ඒකේ ශීර්ෂ හතරක් තියෙනවා. ඒ වලින් පටන් අරගෙන දැන් ඉංග්‍රීසි ODA පිළිවෙලට යන්න පුළුවන්. එතකොට හොඳයි වඩා හොඳයි. A B C D කියලා ලියන්න පුළුවන්. ඒ වගේම A D C B කියලා ලියන්න පුළුවන්. මෙහෙම A C B D එහෙම ලියන්න බෑ. එහෙනම් අපි වඩා හොඳ විදිය තමයි A B C D කියලා ඉංග්‍රීසි ODA පිළිවෙලටම A B C D කියලා ලියන එක. ඒ තමයි නම් කිරීම. පාද නම් කරන්නේ. එතකොට අපි පාදයක් AD කියන්නේ එක පාදයක්. DC තව පාදයක්. CB තව නැත්නම් BC තව පාදයක්. අපිට පාදයක් නම් කරද්දී AD කියලා නම් කරන්න පුළුවන්, DA කියලා නම් කරන්න පුළුවන්. වඩා හොඳ AD කියලා නම් කරන්න. එතකොට AB කියලා නම් කරන්න පුළුවන්, BA කියලා නම් කරන්න පුළුවන්. වඩා හොඳ AB කියලා නම් කරන එක. එහෙනම් අපි නම් කරමු AB BC CD AD කියලා. AB BC CD AD. ශීර්ෂ නම් කරන්න. ශීර්ෂ හතරක් තියෙනවා A B C D. A B C D කියන්නේ ශීර්ෂ හතර. කෝණ නම් කරන්න. කෝණ. මෙන්න මේ කෝණය නම් කරද්දී අපිට පුළුවන් BAD කෝණය හරි DAB කෝණය හරි නම් කරන්න. අපි නම් කරමු ඉංග්‍රීසි හෝඩියේ ඉස්සෙල්ලම තියෙන අකුර B මේ D ඉස්සෙල්ලා B තියෙන නිසා BAD කියලා. එතකොට BAD කියලා දාලා මෙන්න මේ කෝණය තියෙන්නේ A වල කියලා කෝණයේ ලකුණ දාන්න ඕනේ. ඒ වගේම මේ කෝණය නම් කරද්දී ABC කෝණය. ABC කෝණය. ඒ වගේම මේ කෝණය BCD කෝණය. BCD කෝණය. ඒ වගේම BCD අපි කතා කරා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන කෝණය නම් කරද්දී C නැත්නම් ADC කෝණය. ADC කෝණය. ඔන්න ඔය විදිහට කෝණ හතර නම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අහනවා හතරවෙනි ප්‍රශ්නේ උත්තල බහුආශ්‍රයක් යනු කුමක්ද කියලා. උත්තල බහුආශ්‍රයක් කියන්නේ බහුආශ්‍රයක් තුල පවතින ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවක්. එම බහුආශ්‍රය තුලම පිහිටයි නම් එය උත්තල බහුආශ්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගත්තොත් එහෙම ත්‍රිකෝණයේ ඕනම මේ වගේ ලක්ෂ දෙකක් ලකුණු කරගත්තම මේක යා කරන රේඛාව බහුආශ්‍රයෙන් එළියට යන්නේ නැහැ. ඕනම ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුආශ්‍රයෙන් එළියට යන්නේ නැහැ. ඒ කියන්නේ ත්‍රිකෝණයෙන් එළියට යන්නේ නැහැ. අන්න එහෙමනම් අපි කියනවා ඒක
උත්තල බහුආශ්‍රයක් කියලා. ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව. කියන්නේ ඉස්සලම බහුආශ්‍රය තුල පවතින. බහුආශ්‍රය තුල පවතින ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව. ඕනෑම ලක්ෂ දෙකක් යා කරන එම බහුආශ්‍රය තුලම පිහිටයි. එම බහුආශ්‍රය තුලම පිහිටයි නම් අන්න අපි කියනවා උත්තල බහුආශ්‍රයක් කියලා. එය උත්තල බහුආශ්‍රයකි. හොඳයි, ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. ඒ කියන්නේ හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ හරි පස්වෙනි ප්‍රශ්නෙට යනවා. පස්වෙනි ප්‍රශ්නේ වාට කියන්නේ අවතල බහුආශ්‍රයක් යනු කුමක්ද කියලා. ඒකෙම අනිත් පැත්ත අවතල බහුආශ්‍රයක් කියලා කියන්නේ මේ වගේ බහුආශ්‍රයක් තමයි අවතල බහුආශ්‍රයක් කියන්නේ. ඒකෙදී යම් ලක්ෂ දෙකක් යා කරන රේඛාව ගත්තොත් එහෙම බහුආශ්‍රයෙන් එළියට යන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තිබ්බොත් අපි එක අවස්ථාවක් හරි එහෙම වෙනවා නම් අපි කියනවා ඒක අවතල බහුආශ්‍රයක් කියලා. බහුආශ්‍රය තුල පවතින යම් ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව එම බහුආශ්‍රය තුලම නොපිහිටයි. එය අවතල බහුආශ්‍රයක් ලෙස හැඳින්වෙනවා. එතකොට බහුආශ්‍රය තුල පවතින යම් ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව එම බහුආශ්‍රය තුලම නොපිහිටයි. එම බහුආශ්‍රය තුලම නොපිහිටයි. ඒ අවතල බහුආශ්‍රයකි. ඊළඟට මේ 6 වෙනි ප්‍රශ්නේ ලියන්න. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ වෙනවා සවිදි බහුආශ්‍රයක් යනු කුමක්ද කියලා. සවිදි බහුආශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එකයි වෙන්නේ. සවිදි බහුආශ්‍රයක් කියලා කියන්නේ බහුආශ්‍රය සියලුම පාද දෙකින් සමාන වේ නම් සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වේ නම් එම බහුආශ්‍රය සවිදි බහුආශ්‍රයක් කියලා කියනවා. එහෙනම් සවිදි බහුආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා ඕන මතක තියාගන්න. බහුආශ්‍රයේ සියලු පාද බහුආශ්‍රයේ සියලු පාද දිගින් සමාන වේ නම් සියලු කෝණ විශාලත්වයෙන් සමාන වේ නම් එම බහුආශ්‍රය සවිදි බහුආශ්‍රයකි. මේ 7 වෙනි ප්‍රශ්නේ සවිදි බහුආශ්‍රවල නම් ලියන්න. මේ තියෙන සවිදි බහුආශ්‍රය ගත්තොත් එහෙම මේකේ පාද තුන දිගින් සමානයි, කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. මේක ත්‍රිකෝණය, සවිදි ත්‍රිකෝණය කියලා අපි එහෙම නම නෙමෙයි කියන්නේ. අපි කියනවා මේකට සම පාද ත්‍රිකෝණය කියලා. ඒ වගේම මේ තියෙන්නේ චතුරාශ්‍රයක්. ඒ චතුරාශ්‍රයේ පාද හතර එකිනෙක සමානොත්, කෝණවල විශාලත්වය එකිනෙක සමානොත් අපි මේකට සවිදි චතුරාශ්‍රය නෙවෙයි, මේකට කියනවා සම චතුරාශ්‍රය කියලා. ඒ වගේම මේ පාද පහක් තියෙනවා විශාලත්වයෙන් සමානයි, කෝණ පහක් තියෙනවා විශාලත්වයෙන් සමානයි. සවිදි පංචාශ්‍රය කියලා අපි හඳුන්වනවා. පාද හයක් තියෙනවා විශාලත්වයෙන් සමානයි, කෝණ හයක් තියෙනවා විශාලත්වයෙන් සමානයි. සවිදි ෂඩාශ්‍රය කියලා අපි හඳුන්වනවා. මෙන්න පහත බහුආශ්‍ර අතරින්
උත්තල හා අවතල බහුආශ්‍ර තෝරන්නයි තියෙන්නේ. ඉතින් මේවා ලියාගෙන ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. බලමු අපි මේ තියෙන්නේ සම චතුරාශ්‍ර මේකේ මේ අපි උත්තල බහුආශ්‍ර තෝරන්න තියෙන්නේ මේ අපි කියනවා සියලුම ශීර්ෂ මේ එළියට නම් තියෙන සියලුම ශීර්ෂ පිටතට නම් මේ නිරලා ඇවිල්ලා තියෙන්නේ. ඒක උත්තල බහුආශ්‍රයක් වෙනවා. එතකොට මේක අපිට පුළුවන් මේක වගුවක් වගේ ගහලා මේ උත්තල බහුආශ්‍ර මේ අවතල බහුආශ්‍ර වෙන් කරන්න. ආට අංක 1 තියෙන්නේ උත්තල බහුආශ්‍රයක් සියලු ශීර්ෂ පිටතට තමයි නිරලා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අංක 1 වාට එන්නේ උත්තල බහුආශ්‍ර ගොඩේ. ඊළඟ අංක 2 ගත්තත් ත්‍රිකෝණය මේකෙත් සියලු ශීර්ෂ එළියට තියෙන්නේ. එහෙනම් අංක 2 එන්නේ උත්තල බහුආශ්‍රයක් කියලා. මේකෙත් සියලු ශීර්ෂ එළියට. ඒ කියන්නේ 3 4ත් සියලු ශීර්ෂෙමයි 5 වෙනකන්. ඒ කියන්නේ මෙන්න 3 4 5. 6 වෙනි එකේ අන්න මේ ශීර්ෂය ඇතුළට යනවා. අනිත් ශීර්ෂය ඔක්කොම එළියේ මේ ශීර්ෂය ඇතුළට යනවා. එහෙම එකක් නම් අපි අවතල බහුආශ්‍රයක් කියලායි හඳුන්වන්නේ. ඒතර මේක සියලු ශීර්ෂ පිටතට ඒකත් උත්තල බහුආශ්‍රයක් විදියට අපිට 7 වෙනි එකත් කියන්න පුළුවන්. උත්තල බහුආශ්‍රයක් විදියට 8 වෙනි එක ඒකත් උත්තල බහුආශ්‍රයක් 8. 9 වෙනි එක අන්න මේ ශීර්ෂය ඇතුළට ගිහින් තියෙන්නේ අවතල බහුආශ්‍රයක්. 10 වෙනි එකෙන් මෙන්න මේ ශීර්ෂය ඇතුළට තියෙනවා. එහෙනම් අපි 9 සහ 10 ඒ දෙක අවතල බහුආශ්‍ර කියලා කියන්න ඕන. සවිදි වගෙන් අහන ප්‍රශ්නයක් 9 වෙනි ප්‍රශ්නේ මේකට උත්තර ලියන්න පුළුවන්. සවිදි බහුආශ්‍රයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා අහනවා. එහෙනම් සවිදි බහුආශ්‍රයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ තමයි පාද එකිනෙක සමාන වීම, ඒ වගේම කෝණ එකිනෙක සමාන වීම. ඒව තමයි උත්තරය ලියන්න ඕන. පාද එකිනෙක සමාන වීම, කෝණ එකිනෙක සමාන වීම. එතකොට මෙන්න 10 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන උත්තල බහුආශ්‍ර ඇසුරින් සවිදි බහුආශ්‍ර තෝරන්න. මේ සවිදි බහුආශ්‍ර කියපුවම මොකක්ද කියලා මේ වෙදි දන්නවා. එතකොට මේ බහුආශ්‍රය ගත්තොත් එහෙම පාද දෙකක් විතරයි සමාන, මේ පාදේ සමාන නැහැ. එහෙනම් පළවෙනි එක සවිදි බහුආශ්‍රයක් වෙන්නේ නැහැ. දෙවෙනි එක කෝණ හතරත් සමානයි, පාද හතරත් සමානයි. මෙයා සවිදි බහුආශ්‍රයක්. එතකොට මේ කෝණ පාද හතර සමානවට කෝණ එකිනෙකට වෙනස්. මේ දෙක එක සමානවට මේ දෙකට වඩා වෙනස්. මේක සවිදි බහුආශ්‍රයක් නෙවෙයි. පාද හතර සමාන නැහැ. මේ දෙක වෙනම සමානයි, මේ දෙක වෙනම සමාන නෙවෙයි. සම්මුඛ පාද තමයි සමාන වෙන්නේ. කෝණත් එහෙමයි. එහෙනම් සවිදි වෙන්නේ නැහැ. මේක පාද හතර සමාන වෙන්නේ නැහැ. සවිදි නැහැ. මේක සවිදි පාද 3 සමානයි කියන්නේ කෝණ 3ත් අනිවාර්යෙන් සමානයි. මේක සවිදි බහුආශ්‍රයක් වෙනවා. මේකේ පාදත් එකිනෙක සමානයි, කෝණත් එකිනෙක සමානයි, සවිදි බහුආශ්‍රයක්. මේකේ පාද මේ 3 එකට සමාන වුණාට මේ දෙක සමාන නැහැ. ඒක සවිදි වෙන්නේ නැහැ. මෙන්න මේ අහනවා 11 වෙනි ප්‍රශ්නේ. මෙම උත්තල බහුආශ්‍රය සවිදි චතුරාශ්‍රයක්. වේද හෙද සවිදි වෙනවද කියලා අහනවා. මේකේ වට පේනවා මේ පාද දෙක වෙනම සමානයි, මේ පාද දෙක වෙනම සමානයි. මේ කෝණට මේ කෝණේ, මේ කෝණට මේ කෝණේ. කෝණ හතර එකිනෙකට සමාන නැහැ. පාද හතර එකිනෙකට සමාන නැහැ. එහෙනම් ලියලා පෙන්නන්න සවිදි බහුආශ්‍රයක් නොවේ, කෝණ එකිනෙක සවිදි බහුආශ්‍රයක් නොවේ කියලා තමයි ලියන්නේ. ඒ වගේම කෝණ එකිනෙක සමාන නැත. ඒ වගේම පාද එකිනෙක සමාන නැත කියලා උත්තරේ වෙනවා. මේ සරල රේඛීය තල රූප වල තව කොටසකට ගියොත් එහෙම මේ 12 වෙනි ප්‍රශ්නට අපිට ගිය හැකි දී ඇති තොරතුරු මත පහත සඳහන් ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ හා විෂමපාද ත්‍රිකෝණ වශයෙන් වෙන් කරන්න. එහෙනම් මොනවද සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, විෂමපාද ත්‍රිකෝණ කියලා ඔයා දැනගෙන ඉන්න. එහෙනම් මෙන්න සමපාද ත්‍රිකෝණ යනු. සමපාද ත්‍රිකෝණ කියන්නේ පාද 3
එකිනෙක සමාන වන ත්‍රිකෝණ වෙනවා. ඉතින් මතක තියාගන්න පාද තුන එකිනෙක සමාන වුණාම අනිවාර්යෙන් කෝණ තුනත් එකිනෙක සමාන වෙනවා. පාද තුන එකිනෙක සමාන වන කෝණ තමයි සමපාද ත්‍රිකෝණ කියලා කියන්නේ. එක්ක අපිට මෙන්න මේ විදිහට ඒ පාද තුන මේ ඉරි කෑලි ගානේ. ඉරි කෑලි මේ එකක් ගහුවොත් එහෙම එක ගානේ හැම පාදයකටම තියෙන්න ඕන. දෙකක් ගහලා තිබ්බන ඉරි කෑලි දෙක ගානේ හැම පාදයකටම තියෙන්න ඕන. අන්න එහෙම තියෙනවා නම් අපි කියනවා සමපාදයි කියලා. නැත්නම් අපිට දිගක් දාන්න පුළුවන්. මේකත් 3යි cm, මේකත් 3යි cm, මේකත් 3යි cm. අන්න එහෙනම් ඒත් අපිට සමපාදයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ සම ද්විපාද ත්‍රිකෝණ යනු. සම ද්විපාද ත්‍රිකෝණ කියපුවම පාද දෙකක් පමණක්. පාද දෙකක් පමණක් දිගින් සමාන වන ත්‍රිකෝණ තමයි අපි කියන්නේ සම ද්විපාද ත්‍රිකෝණ වෙනවා කියලා. එතකොට පාද දෙකක් විතරක් දිගින් සමානයි. ඒ කියන්නේ මෙන්න මේ පාදයට මේ පාදේ සමානයි, මේ පාදේ වෙනස්. දිගින් සමාන වෙන්නේ නැහැ. ඉතින් ත්‍රිකෝණයක ගත්තොත් එහෙම මේ පාදවල දිග 3යි cm, මෙතනත් 3යි cm, මේක 4යි cm වෙනවා. එතකොට සමද්විපාද පාද දෙකක් විතරක් සමානයි. අපි විෂම පාද ත්‍රිකෝණ කියලා හඳුන්වන්නේ. විෂම පාද ත්‍රිකෝණ කියලා හඳුන්වන්නේ පාද තුනම එකිනෙක අසමාන වෙච්චම. ඉතින් මේකට ඉරි කෑලි එකක් ගහද්දි මේකට ඉරි කෑලි දෙකක්, මේකට ඉරි කෑලි තුනක් අන්න එහෙම ගහලා තියෙනවා නම් පාද තුනම අසමානයි. ඒ වගේම තමයි අපිට මේ දිගවල් දක්වලා තිබ්බත් මේක 3යි cm, මේක 4යි cm, මේක 5යි cm අන්නෝම දාලා තිබ්බනම් මේ පාද තුන දිගින් අසමානයි විෂම පාද ත්‍රිකෝණ කියලා කියනවා. එතකොට අපි මේ බැලුවොත් එහෙම අපි කියපු දී ඇති තොරතුරු මත පහත සඳහන් ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ සමද්විපාද ත්‍රිකෝණ හා විෂම පාද ත්‍රිකෝණ වශයෙන් වෙන් කරන්න කියලා ඔයාලට පුළුවන් වෙනවා. මේ ත්‍රිකෝණවල දිග මේ තුන අසමාන හින්දා මෙයා 2යි, මෙයා 3යි, මෙයා 4යි මේකට විෂම පාද කියලා උත්තරේ ලියන්න. විෂම පාද ත්‍රිකෝණ කියලා වෙනවා. මේකෙත් දිග 5යි, 4යි, 3යි මේකත් විෂම පාද ත්‍රිකෝණයක්. මේ 5යි cm, 5යි cm, 5යි cm. එහෙනම් මේක සම පාද ත්‍රිකෝණ වෙන්නේ. මේකෙත් එක ඉර ගානේ තමයි මේ එක ඉරක් ගානේ තමයි මේක වැදිලා තියෙන්නේ. එහෙම වුණොත් සම පාද ත්‍රිකෝණ වලටයි වැටෙන්නේ. ඉරි දෙක ගානේ වැදිලා තියෙන්නේ සම පාද ත්‍රිකෝණ වෙනවා. මේක ඉරි එකක්, මේක ඉරි දෙකක්, මේක ඉරි තුනක්. එහෙනම් විෂම පාද ත්‍රිකෝණ කියලායි වෙන්නේ. එතකොට මේක ඉරි එකක්, දෙකක්, තුනක් වශයෙන් තියනවා නම් විෂම පාද ත්‍රිකෝණය. මේක ඉරි එකයි, මේක දෙකයි, මේක තුනයි. එහෙනම් විෂම පාද ත්‍රිකෝණ කියලා වෙනවා. දැන් මේ වගේ වර්ගයවා ලියන්න. පහත දැක්වෙන පාදවල මිනුම් සහිත ත්‍රිකෝණ කුමන වර්ගයේ ත්‍රිකෝණ දැයි මිනුම් කාණ්ඩයේ ඉදිරියෙන් ලියන්න තියෙනවා. මේකේ 5ක්, 2ක්, 4ක් වුණාම ඔයාට මේකේ දිගවල් මේ ත්‍රිකෝණයේ පාදවල දිගවල් අසමානයි කියලා පේනවා. ඒවා මෙතන අදාළ ත්‍රිකෝණ වර්ගයේ විෂම පාද ත්‍රිකෝණ කියලා ලියන්න ඕනේ. මේකේ 8.5යි, මෙතන 7යි, මෙතන 4යි, ඒත් මේ තුන අසමානයි. ඒත් හොයාගන්න විෂම පාද කියලා. 4.5යි, 4.5යි, මෙතන 3යි. එහෙනම් මේ පාද දෙකක් සමානයි. සම ද්විපාද ත්‍රිකෝණ කියලා ඉස්සරහින් ලියන්න. 6යි cm, 7.5යි cm, 8යි cm. එහෙනම් මේ පාද තුන දිගින් අසමානයි විෂම පාද. 3.5යි cm, 3.5යි cm, 3.5යි cm අන්න පාද තුන දිගින් සමානයි සම පාද ත්‍රිකෝණ කියලා ඉදිරියෙන් ලියන්න ඕන. හොඳයි. එහෙනම් ඊළඟට වාට කරන්න තියෙන වැඩේ තමයි 14 වෙනි ප්‍රශ්නේ. මෙතන දීලා තියෙනවා රූප සටහනක්. ඒකේ මෙම රූපයේ ඇති සමපාද ත්‍රිකෝණ නම් කරන්න. ඉතින් පේනවා මෙන්න මේ AFE කියන ත්‍රිකෝණය ගත්තොත් එක ඉර ගානේ තමයි වැදිලා තියෙන්නේ. AFE ත්‍රිකෝණය
AP ත්‍රිකෝණය සමපාද වෙනවා. ආපහු බලන්න මෙන්න මේ ත්‍රිකෝණය දිහා අපි පටන් ගමු B වලින්. B DF ත්‍රිකෝණය මේ B DF ත්‍රිකෝණය සමපාද වෙනවා. ඒ වගේම C DE ත්‍රිකෝණය සමපාද වෙනවා. CDE ත්‍රිකෝණය සමපාද වෙනවා. ඒ වගේම මේ ලොකු ABC ත්‍රිකෝණයත් සමපාද. මේ ඉරි කැලි දෙකක් දුර වුණාට තියෙන ඉරි කැලි දෙකයි. දුර සමානයි මේ දෙක. ඒ වලට මේ දෙකේ දුරත් සමානයි, මේ දෙකේ දුරත් සමානයි. එහෙනම් අපි එතනටම ABC ත්‍රිකෝණයත් අයිති වෙනවා. ඔය සමපාද ත්‍රිකෝණය. ඒ වගේම අපිට මේ මැද ත්‍රිකෝණය ගත්තත් සමපාද කියලා ලියන්න පුළුවන්. මොකද ඒකේ තියෙන එක ඉර ගාන. ඒ කියන්නේ පටන් ගත්තොත් DEF ත්‍රිකෝණය DEF ත්‍රිකෝණය ගත්තත් සමපාද තමයි වෙන්නේ. එතකොට ඊට පස්සේ කියනවා සමද්විපාද ත්‍රිකෝණ නම් කරන්න තියෙනවා. ඒ එක් දිගී පාද එකෙහි දිගින් සමාන පාද මොනවද කියලා යහන්නේ ඒවා නම් කරන්න. එතකොට සමද්විපාද ත්‍රිකෝණ එහෙනම් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ත්‍රිකෝණය. ඒ තමයි ඔයාලට ලියන්න පුළුවන් DFG කියන ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණය පාද දෙකක් සමානයි, මේක දිගින් වෙනස්. DFG ත්‍රිකෝණය. ඒ වගේම තවත් ඔයාලට මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒකත් පාද දෙකක් සමානයි. අපි පටන් ගමු BDG ත්‍රිකෝණය. ඒ වගේම මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒක BFG ත්‍රිකෝණය. එතකොට මේ ත්‍රිකෝණ ඒකත් අපිට මේ ඒ වගේම ත්‍රිකෝණ තුනක් මෙතන පුළුවන් ලියන්න. මේ එකිනෙකේ දැන් ලියපු ඒ වගේ ඔයා පාද ලියනවා නම් සමාන පාද ලියන්න පුළුවන්. FG පාදයයි GD පාදය. FG පාදය ඒ වගේම GD පාදය අන්න ඒවා දිගින් සමාන වෙනවා. මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම BG පාදය DG පාදය. ඒ වගේම මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම BG පාදය ඒ වගේම FG පාදය. FG ඔය වගේ උත්තර ටික ලියන්න පුළුවන්. මීට අමතරව ඔයාලට මේ ටිකෙත් වෙනම ලියන්න පුළුවන්. වෙන වෙනම මේ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය සම ද්විපාද වෙනවා. ඒ තුනත් ලියලා ඒකෙත් අපිට ඔයාලට ලියන්න පුළුවන් සමාන වෙන දිගින් සමාන වෙන පාද මොනවද කියලා. 15 වෙනි ප්‍රශ්නෙට ගියාම කුමන ත්‍රිකෝණ වර්ගයට අයත්දැයි සඳහන් කරන්න කෝණ අණුව වර්ගීකරණය කරන්න කියලා කියනවා. එතකොට අපිට කෝණ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කරද්දී අපිට කියනවා සුළු කෝණී ත්‍රිකෝණ. සුළු කෝණී ත්‍රිකෝණ කියන්නේ කෝණ තුනම සුළු කෝණ වෙනවා නම් කෝණ තුනම සුළු කෝණ වන ත්‍රිකෝණ තමයි සුළු කෝණී ත්‍රිකෝණ වෙන්නේ. එතකොට දීලා තියෙන කෝණ තුනම සුළු කෝණ වෙනවා. මේ කෝණ තුනම මේක සුළු කෝණ කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණ. අංශක 90ට වඩා අඩු කෝණ වෙනවා මේ තුනම. හැබැයි ත්‍රිකෝණයක වෙනම මතක තියාගන්න මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් කියලා අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඉතින් මේක 80ක් නම් මේක 30ක් නම් මේ වෙද්දී 110ක් ඉවරයි. තව අපිට 180 වෙන්න 70ක් මෙතනට තියෙන්න පුළුවන්. එතකොට මේ තුනම අංශක 90ට වඩා අඩු වෙලා තියෙනවා නම් දැනුවා. එහෙනම් සුළු කෝණ වෙනවා. එතකොට ඊළඟට අපි කියනවා මහා කෝණ. මහා කෝණී ත්‍රිකෝණ ගත්තොත් එහෙම මහා කෝණයක් එක කෝණයක් හරි මහා කෝණයක් වෙනවා නම් ඒ මහා කෝණී ත්‍රිකෝණය. මෙන්න මේ කෝණයේ අංශක 120ක් වෙනවා. අනිත් දෙක ඉතුරු ප්‍රමාණය කියන්නේ අංශක 180ක් වෙන්න තව 30ක් තියෙනවා. ඒ 30 මෙයා
මේ දෙන්න මෙයත් 30 මෙයත් 30 ගානේ වුණොත් එහෙම ආයතන ඒ දෙගොල්ලෝ 60ක් කියලා වෙනවා. එතකොට මෙතන 120යි මේ 60යි හරියටම අපිට 30 එක කෝණයකට 30 ගානේ වෙනවා. ඒ සම පාද දෙකක් කෝණ දෙක සමාන නම් ඊට ඉදිරියෙන් තියෙන පාදත් මේ පාද දෙකත් සමානයි. මේ කෝණය ගත්තොත් එහෙම මේ පාද අනුව වර්ගීකරණය කරොත් එහෙම ඒක සම ද්විපාද වෙනවා. කෝණ දෙකක් සමාන වුණොත් පාදත් සමාන වෙනවා කියලා මතක තියාගන්න. දැන් මේකේ කෝණ තුනම එකිනෙකට වෙනස් නේ. ඒකට පාද තුනම එකිනෙකට වෙනස්. මේක මොන පාදද කියලා ඇහුවොත් විෂම පාද කියන්නත් පුළුවන් වෙන්න ඕන. එහෙනම් මහා කෝණී ත්‍රිකෝණ කියන්නේ මොනවද? එක් කෝණයක් ත්‍රිකෝණයේ එක් කෝණයක් මහා කෝණයක් වන ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ වේ කියලා ලියන්න ඕන. අවසානයේ සෘජුකෝණී ත්‍රිකෝණ මොනවද කියලා බලමු. අන්න ඉස්සලා වගේම ත්‍රිකෝණයේ එක් කෝණයක් සෘජුකෝණයක් වෙනවා. ත්‍රිකෝණයේ එක් කෝණයක් සෘජුකෝණයක් වන ත්‍රිකෝණ සෘජුකෝණී ත්‍රිකෝණ වෙනවා. ඒකෙත් අපිට ඒ සෘජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දත් ඒ සෘජුකෝණී ත්‍රිකෝණයේ එක කෝණයක් සෘජුකෝණයක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අනිත් කෝණ දෙක 45 තිබ්බොත් ඒ දෙක එකතුවත් 90ක් වෙනවා. මේ තුනම 180ට සමානයි. ඉතින් මේ කෝණ දෙක සමාන වෙනවා කියන්නේ මේ ඉදිරියෙන් තියෙන මේ පාද දෙක සමාන වෙනවා කියන්නේ. මේක සෘජුකෝණී ත්‍රිකෝණයක් බව හරි පාද දෙකක් සමානයි දිගින්. අනිත් කෝණය මේ දෙකට වඩා වෙනස්. මේ කෝණය වෙනස් වෙනවා. එතකොට දිගින්. එතකොට මේ සමද්විපාද කියලායි වෙන්නේ. එතකොට සෘජුකෝණී වෙන්න පුළුවන්. සෘජුකෝණී වෙන්න පුළුවන්. මේක 90ක් වෙන්න පුළුවන්. මේක 60යි මේක 30යි වුණා කියලා හිතන්නේ. එතකොටත් මේ 60යි 30යි 90ක් වෙනවා. මේ 90 180 හරියටම හරියනවා. නමුත් මේ කෝණ තුන එකිනෙකට වෙනස්. ඒ නිසා පාද තුනත් එකිනෙකට වෙනස් වෙනවා අනිවාර්යයෙන්. මේක විෂම පාද කියලායි වෙන්නේ. ඉතින් සමපාද වෙන්න නම් අනිවාර්යෙන් 60 ගානේ තියෙන්න ඕන. සමපාද ත්‍රිකෝණයක මේ කෝණයක් අනිවාර්යයෙන්ම අංශක 60 ගානේ වෙන්න ඕන. අංශක 60 ගානේ තිබ්බොත් විතරයි කෝණ තුන සමානයි. එතකොට පාද තුන සමාන වෙන්නේ. එහෙනම් මේක සුළු කෝණී 90 අංශක 90ට වඩා තුනම අඩුයි. සුළු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. ඒ වගේම සමපාද ත්‍රිකෝණයකුත් වෙනවා. එතකොට අපිට මේ පාද මේක කියනවා මේ කෝණ දිහා බලලා කෝණ අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න තියෙනවා. ඒ වගේම පාද අනුව ත්‍රිකෝණ වර්ගීකරණයක් කරන්න තියෙනවා මේ කෝණ දිහා බලලා. පේනවා අංශක 60 ගානේ විශේෂ කාරණය තමයි මේ කෝණ තුනේ එකතුව අනිවාර්යෙන් 180ට සමානයි. එහෙම නොවෙන්න ත්‍රිකෝණයක් තියෙන්න බෑ. ඒ නිසා මේ තුන එකතු කරාම අපිට 180ක් ලැබෙනවා. මේ තුන සමානයි. කොහොම හරි අංශක 90ට වඩා අඩු නිසා අපි කියනවා මේක සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා. ඒ වගේම කෝණ තුන සමාන වෙද්දී මේ පාද තුනත් සමාන වෙනවා. එහෙනම් අපි කියනවා සම පාද ත්‍රිකෝණයක් කියලාත් මේකට කියන්න පුළුවන්. පාද අනුව කිව්වොත් කෝණ අනුව කිව්වොත් සුළු කෝණය. එතකොට මේ කෝණ දෙකක් සමාන වෙනවා. කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා. මේක අංශක 50යි 65යි 65යි. කොහොම හරි තුනම 90ට වඩා අඩු නිසා මේක සුළු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. ඉතින් මේ පාද දෙකක් කෝණ දෙකක් දිගින් එක සමාන වෙන නිසා ඊට ඉදිරියෙන් තියෙන පාද ගැන කිව්වොත් පාද දෙකක් දිගින් සමාන වෙනවා. මේ පාදේ වෙනස්. එහෙනම් මේක සම ද්විපාද ත්‍රිකෝණයකුත් වෙනවා. එතකොට මේක 80යි 70යි 30යි මේ තුනම 90ට අඩුයි. ඒ වගේම මේකත් සුළු කෝණී
ත්‍රිකෝණයක් තමයි වෙන්නේ. හැබැයි මේ තුන එකිනෙකට වෙනස් නිසා පාදවල දිග එකිනෙකට වෙනස් වෙනවා. මේක එකක් දැම්මොත් මේක දෙකක් මේක තුනක්. කෝණ තුන වෙනස්, පාද තුන වෙනස්. එහෙනම් විෂම පාද ත්‍රිකෝණයක් තමයි වෙන්නේ. එහෙනම් මේවා ලියන්න එක කෝණයක් තියෙනවා අංශක 90ක්. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙනවා. කෝණ තුන එකිනෙකට සමාන වෙන්නේ නැහැ. මෙයා 60යි 30යි 90යි. අන්න එහෙනම් ඔයා විෂම පාද ත්‍රිකෝණයක් කියලා මෙතන ලියවෙන්න ඕන. මේකේ ඍජුකෝණී මේක අංශක 90ක් තියෙන එක කෝණයක්. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. කෝණ දෙක සමානයි. එහෙමනම් අපි කියනවා ඒ ඉදිරියෙන් තියෙන පාදත් සමාන වෙනවා. සම ද්විපාද වෙනවා. ඒ වගේම ඍජුකෝණී ත්‍රිකෝණයක් මේක සම ද්විපාද ත්‍රිකෝණයක්. සම ද්විපාද වෙන. එතකොට මේක 120ක කෝණයක් තියෙනවා. එහෙනම් මහා කෝණී ත්‍රිකෝණයක් කියලා ලියන්න ඕන. ඒ වගේම පාද මේ කෝණ දෙකක් විශාලත්වයෙන් සමාන වෙන හින්දා පාද දෙකකුත් විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයකුත් වෙනවා. මහා කෝණී ත්‍රිකෝණයක් සමද්විපාද වෙනවා.